වස්සාන ධර්ම දේශනා දානානි සංස මම වගේ ඔබත් දන්නවනම් ඔබ එක කෑම වේලක් ගන්නෙ නැහැ. ඔබේ කෑම වේලෙන් බත් මිටක් අන් අයට දන්නොති කියලා. ඒ තරම් දානය ආනිසංසයි පින්නතුනි. එහෙනම් සීවලී මහරහතන් වහන්සේ සංසාරේ අන්න එච්චර දන් දුන්නා. ඔබේ ගෙදරත් සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරය දොරකොඩ උල්වස්ස උඩින් ගහලා තියෙනවා. බෞද්ධ ගෙවල් වල. ඒක නරකක් නෙවෙයි, හොඳයි. හැබැයි ඔබේ අරමුණ මොකද්ද? ඔබේ අරමුණ තමයි සීවලී මහරහතන් වහන්සේට වාගේ අපටත් ලැබේවා. ඒ නිසා උදේට පහනක් දැල්වනොත් සමහරු හඳුන් කූරක් පත්තු කරනවා ලැබේවා කියලා. ලැබෙයිද පින්නතුනි? කවදාවත් නැහැ. සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරය දොරකොඩ ඔළුවස්සට උඩින් ගහලා තිබුණයි කියලා ඒක ගහන තියෙන එක හොඳයි, මහරහතන් වහන්සේගේ පින්තූරයක්. නමුත් ලැබෙන්න නම් ඔබට සීවලී මහරහතන් වහන්සේගේ ප්‍රතිපත්තිය ඔබ තුල තියෙන්න ඕන. මොකද්ද ප්‍රතිපත්තිය? දන් දීමයි. දන් දීමේ ප්‍රතිපත්තිය ඔබ තුල ඇති කරගත්තොත් තමයි ඔබට සංසාරේ ලැබෙන්නේ. දානං සබ්බත් සාධකං, දානං සග්ගස්ස සෝපානං. දිව්‍ය ලෝකයට ඉනිමකක් වාගේ. සියලු අර්ථ සිද්ධීන් සිදු කරන්නට තරම් සමත් උදාර පින්කමක්. අලෝභ අධේ සමූහ මුල් කරගෙන කුසල මූලික චේතනාවන් ඇතිව ඔබ දන් දෙනවා. සීවලී මහරහතන් වහන්සේට එහෙනම් ලාභීන් අතර අග්‍රස්ථානයට පත් වෙන්නට භාග්‍ය ලැබුණේ උන්වහන්සේ ඊතරම්ම සංසාරේ දන් දුන්නු නිසා. අන්න බලන්න, යහපත් කර්මයක් කළොත් යහපත් ප්‍රතිවිපාකයක් තමන්ගේ පසුපස ඇවිල්ලා හේවණැල්ල වාගේ එය සැප විපාක දෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ප්‍රියංකා දියණිය, සමන් පුතා සහ සත්‍යා මෙත්මා මිනිබිරිය ඇතුළු පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ මැයි මාස 27 වන දින 87 වන ජන්මදිනය සමරන විජේදාස ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් එතුමන්ට ධර්මාවබෝධය ලබා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිස හේතු වාසනා වේවා යන සත් ප්‍රාර්ථනාවෙන් යුතුව සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඔබේ සිතත් නිවාසන සාලන්නට බුදු බණ පදයක් ඔබට කියලා දෙන්න තමයි මා මේ සූදානම් වන්නේ. පින්වතුනි, මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ
ප්‍රියංකා දියණිය, සමන් පුතා සහ සත්‍යා මෙත්මා මිනිබිරිය ඇතුළු පින්වත් පිරිසයි. මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ තමයි මැයි මාස 27 වන දින 87 වන ජන්මදිනයේ සමරන විජේදාස ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් උතුම් නිර්වාණය පසක් කරගනිමින් සසර ගමන කෙලවර කිරීමට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයක් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. තවත් අරමුණු කීපයක්ම තියෙනවා. අපි ඒවා ධර්ම දේශනාව අවසානයේදී සිහිපත් කරලා ආශිර්වාද කිරීම, පුණ්‍යානුමෝදනා කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. ධර්ම ශ්‍රවණය තුළින් අපට නොඇසූ දේවල් අසා දැනගෙන දහම් දැනුම, ධර්මඥානය, අවබෝධය පුළුල් කරගන්න පුළුවන්. ඇසූ දහම් පද නැවත නැවතත් අහනවනම් හොඳින් මනසේ ස්ථාපිත කරගන්න. ඇදතැන් තිබුණනම් ඒවා ඍජු කරගන්න. වැරදි තැන් තිබුණනම් ඒවා නිවැරදි කරගන්න. සැකතැන් තිබුණනම් ඒ සැක දුරු කරගන්න අවස්ථාව ලැබෙනවා. පින්වතුනි, අපේ හිත හැම වෙලාවෙම එකම අරමුණක සමාධියෙන්ම පවතින්නේ නැහැ. හැම වෙලාවෙම චංචලයි. සුළඟට ලෙලදෙන කොටියක් වාගේ විසිරෙන සුළුයි හිත. ඒ අරමුණු ඔස්සේ ගමන් කරන බවක් ඔබ හිතලා බැලුවොත් ඔබටම දැනේවි. අපි හැම වෙලාවෙම පංචේන්ද්‍රයන්ගෙන් පංචකාම වස්තුන් ග්‍රහණය කරගනිමිනුයි කටයුතු කරන්නේ. එතකොට විවිධ අරමුණු අපේ හිතට එනවා. එච්චර විතරක් නෙවෙයි පින්නතුනි, අපි අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙනවා. ලාභ යසායස ආදී වශයෙන් සඳහන් වන අෂ්ටලෝක ධර්මයට. ඒ අටලෝ දහමට මුහුණ දෙනකොට අපට ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් එනකොට අපි සතුටු වෙනවා. අපි උද්දාමයටපත් වෙනවා. නමුත් අපිට නින්දාවක්, අපහාසයක්, පාඩුවක්, අලාභයක් වෙනකොට අපි මානසිකව ඇද වැටෙනවා. දුක් වෙනවා. පසුතැවිලි වෙනවා. සමහර විට මනස වික්ෂිප්ත වෙනවා, නොසන්සුන් වෙනවා, කලකිරෙනවා. ජීවිතේ පාවෙන වෙලාවලුත් ඇති. මේ වගේ වෙලාවල් වලදී වෙන කිසිවකින් පිහිටක් ලබන්න අපට බෑ. අපිට පිහිටක් ලැබිය හැකි ධර්මයෙන් පමණයි පින්වතුනි. ඒ තරම් ඖෂධයක් මේ ලෝකේ දකින්න නැහැ. අපිට විවිධ ප්‍රශ්න හැම මොහොතකම උදා වෙනවා. ඒ ප්‍රශ්න සමහර ඒවා සල්ලි, මිල මුදල්, ධන දාන්නේ, භවභෝග තිබුණම විසඳ ගන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්න සල්ලි තියෙනකොට දුරු කර ගන්න පුළුවන්. ඔබ ලබන අත්දැකීමෙන්, දැනුමින්, උගත්කමින් සමහර ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. නමුත් පින්වතුනි, සමහර ප්‍රශ්න තියෙනවා අපි කාටවත් එවැනි සල්ලි, මිල මුදල් තිබුණ අය, දැනුම, උගත්කම තිබුණ අය, අත්දැකීම් තිබුණ අය කියලා විසඳ ගන්න බැරි ප්‍රශ්න. ඒවා විසඳ ගන්න පුළුවන් වෙන්නේ ධර්මයෙන්මයි. පින්වතුනි, ඔබෙත් මගේ ජීවිතයේ අංග සම්පූර්ණ නැහැ. අපි ප්‍රත්‍යඥ අය. ඒ නිසා මේ පෘථග්ජන ජීවිතයේ තුල විවිධ අඩුපාඩුකම් තියෙනවා. ඒවා අඩුපාඩුකම් දුරු කරගෙන මෙලොව වශයෙන් ජීවිතේ සාර්ථක කරගන්න, පරලොව සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න පිහිට වෙන්නේ ධර්මය. මේ සියල්ලටම වඩා පින්වතුනි, අනවරාග්‍ර සංසාරයේ සැරිසරන අපට ඒ සසර ගත දුක නිවාලමින් සදා සැනසීම වූ උතුම් නිර්වාණය පසක් කරගන්න බණපදයක් අහන්න නැතුව බෑ. ඒ නිසා ධර්ම ශ්‍රවණය කළ යුතුයමයි,
නිර්වාණය සාක්ෂාත් කරගන්න අඩු ගානේ. භාවනා කමඨහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කරන්න ඕන පින්නතුනි. එහෙනම් ධර්ම ශ්‍රවණය කොච්චර අපට ප්‍රයෝජනවත්ද? ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් උභය අංශයෙන්ම ජීවිතය සාර්ථක වන්නේ මෙන්න මේ බණපදයකට අවධානය යොමු කිරීම තුලිනුයි. පින්නතුනි, සමාජයට අවධානය යොමු කළාම අපි අතරේ විවිධ විෂමතා වෙනස්කම් ප්‍රභේද තියෙනවා. සමාජයේ කුඩාම ඒකකය වන පවුල ගත්තත් අම්මයි තාත්තයි දරුවෝ ගත්තාම එකම අම්මගේ එකම තාත්තගේ දරුවෝ වුණාට දරුවෝ අතරෙත් වෙනස්කම් තියෙනවා. චරිත වශයෙන් වෙනස්. සිතුම් පැතුම් වශයෙන් වෙනස්. රූපය වශයෙන් වෙනස්. ආකල්ප වශයෙන් වෙනස්. ඒගොල්ලුන්ගේ දැනුම අධ්‍යාපනය ලැබීම වෙනස්. දක්ෂතා වෙනස්. භවයේ පුරුදු වෙනස්. එහෙනම් පින්නතුනි, කොයිතරම් අම්මා තාත්තා හිතාගෙන හිටියත් දරුවෝ 5 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් 5 දෙනාම වෛද්‍යවරු කරනවා. 5 දෙනාම ඉංජිනේරුවරු කරනවා කියලා කවදාවත් ඒක හරියන්නේ නැහැ. පින්නතුනි, ඒක හරියනවා භවයේ ඒ දරුවන් ඒ කුසලතාවෙන් පරිපූර්ණ නම්. නැත්තම් ඒකේ අයිතිය තියෙන්නේ දරුවෙකුට. අම්මා තාත්තට මඟ පෙන්වන්න පුළුවන්. රූපේ අයිතිය අම්මට තාත්තට තියෙනවා. ඒ වුණාට වේදනා දැනීම, සංඥා හඳුනා ගැනීම, සංකාර චේතනා ඇති කර ගැනීම, විඥාණය මේ හතරම අයිති දරුවට. ඒ නිසා ඔහුගේ කුසලතා භවයෙන් එන ඒ අනුව තමයි ජීවිතය සකස් වෙන්නේ. පින්නතුනි, අපේ මෙලොව ජීවිතය මේ උපත සිද්ධ වෙන්නේ කර්මානුරූපවයි. අවසාන චුතිසිතට අනුව ගිය භවයේ ඇතිවෙච්ච ඒ චුතිසිතට අනුව මේ භවයේ අපිට මව් කුසක් ලැබුණා. ප්‍රතිසන්දියක් ලැබුණා. මෙලොවට බිහි වුණා. හැදුන වැටුණා. එතකොට කර්මානුරූපව තමයි උපත සිද්ධ වුනේ. උපත සිද්ධ වෙනකොටමයි මරණය තීරණය වෙන්නේ. එතකොට මරණය මේ ආයුෂ ප්‍රමාණය වෙන කාටවත් තීරණය කරන්න බෑ. ඒක අපිත් එක්කම ගොඩ නැගෙන දෙයක්. අපි උපදින දවසේම අපේ ආයුෂ ප්‍රමාණය තීරණය වෙනවා. පොළවෙන් උඩට නැගෙන හතු විශේෂයක් තියෙනවා. ඒ හත උඩ තියෙනවා පොළවෙන් මතු වෙනකොටම පස් ටිකක්. ඒ පස් ටිකත් අරගෙනම තමයි මේ හත පිපෙන්නේ. ඒ වගේ තමයි අපේ ජීවිතයත්. අපි මරණයත් අරගෙනමයි අපි උපදින්නේ. ඒ නිසා ආයුෂ ප්‍රමාණය තීරණය වෙන්නේ එකිනෙකාගේ කර්ම ශක්තිය අනුව. මරණය සිද්ධ වෙන්නේ කර්මානුරූපව. ආයුෂ ප්‍රමාණය ඉවර නම්, කර්ම ශක්තිය ඉවර නම් අපි මරණයටපත් වෙනවා. එහෙම නැත්නම් ආයුෂයි කර්ම ශක්තියයි දෙකම තියෙද්දි සංසාරේ කරපු උපච්ඡේදක බරපතල කර්මයක්, ප්‍රාණඝාත ආදී කර්මයක් අපි කරලා තිබුණොත් අන්න එය මතු වෙනවා පින්වතුනි. අපි දුර්වල වෙලාවේ අන්න එය අපි මරණය සිද්ධ කරන්න තරම් පාදක වෙනවා. අන්න බලන්න කර්මය මතු වෙන විදිය. එහෙනම් කර්ම ශක්තිය අනුව අපේ ජීවිතය මෙලොවින් තීරණය වන්නේ. මේක තමයි ස්වභාවය. ඒ නිසා කර්මානුරූපව තමයි අපේ උපත සිද්ධ වුනේත්, කර්මානුරූපව තමයි අපේ මරණය සිද්ධ වෙන්නේ. ඒක වෙන කෙනෙකුට තීරණය කරන්න බෑ. ඒ නිසා පින්නතුනි, අපි සංසාරේ කරපු කර්ම ශක්තිය නිසානේ, පුණ්‍ය කර්ම නැත්තම් කුසල කර්ම නිසා අපිට මනුෂ්‍යත්වයක් ලැබුණා.
හොඳට ඇස් දෙකක්, පේන කන් දෙකක්, ඇහෙන ගඳ සුවඳ දැනෙන නාසයක්, රස දැනෙන දිවක්, අතපය හොඳට අංග විකල නැහැ, මන්ද බුද්ධික නැති ස්වභාවයක් අපට ලැබුණා. එතකොට මෙය ලැබුණේ පෙර පින නිසා. පුබ්බේච කත පුඤ්ඤතා. පෙර පින් බලෙන් ලැබිච්ච දෙයක්. ඒ නිසා පුණ්‍ය ශක්තිය කියලා කියන්නේ කර්මය අපේ ජීවිතය තීරණය කරයි කියන එකයි. එහෙනම් මෙලොව ජීවිතය මෙහෙම ගත කරනකොට ලබන ජීවිතයට නැත්තම් ඊළඟ භවයට අවශ්‍ය කරන කුසල අකුසල කර්ම අපි මේකෙදි රැස් කරනවා. දැන් බලන්න අපි කුසල අකුසල කර්ම දෙකෙන් අපට සසර සැප ලබන්න අවශ්‍ය වන්නේ පුණ්‍ය කර්ම. ඒ නිසා පින ඒකට අවශ්‍යයි. ගිහි වුණත් පැවිදි වුණත් දෙවියෙක් වුණත් පින් ඕන. ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. ගිහියෙක් වුණොත් පින් අවශ්‍යයි. පබ්බචි තස්සපි උපකාරානි පුඤ්ඤානි. පැවිද්දෙක් වුණත් පින් අවශ්‍යයි. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. දෙවියෙක් වුණත් පින් අවශ්‍යයි. ඒ නිසා පුණ්‍ය ශක්තිය කියලා කියන්නේ කුසල කර්ම. එහෙනම් මේ කුසල ශක්තිය, මේ පුණ්‍ය ශක්තිය ඊළඟ මෙලොව සැප ලබන්නත්, ඊළඟ භවයේ යහපත් ප්‍රතිසන්දියක් ලබන්නත් ඕන වෙනවා. අකුසල කර්මයක් තිබුණොත් අයහපත් ප්‍රතිසන්දියක් දුගතියක උපත ලබන්න. ඔබට වැටහෙන්නේ නැති දැන් කර්මය අපට අපේ උපතටත් අපේ මරණයටත් බලපාන බව. එහෙනම් කර්මානුරූපව තමයි සියල්ල සිදු වෙලා තියෙන්නේ. මේන් කියන්නේ කර්මයෙන් සියලු දේම තීරණය වෙනවයි කියන එක නෙවෙයි. එතන කියන්නේ මේ උපත සහ මරණය කියන දෙක අනිවාර්යයෙන්ම කර්මානුරූපව තීරණය වෙනවයි කියන එකයි. ඊළඟට අපිට යම් යම් අසනීප තියෙනවා, හැදෙනවා. ඒ අසනීප අතරේ තියෙනවා වාපිත්සෙම් විෂම හේතු මුල් කරගෙන හැදෙන අසනීප අතරේ කම්ම විපාකජ ආපාතා. කර්මේනොත් යම් යම් අසනීප අපට හැදෙනවා. ඒ නිසා කර්මානුරූපවත් අපේ ජීවිතය තුල ලෙඩ සකස් වෙනවා. එහෙනම් ඔබට පැහැදිලි ඇති කර්මය කොච්චර ජීවිතයට බලපානවද කියලා. පින්වතුනි, සංසාරයේ ගත්තොත් අපි කාටත් එහෙනම් මේ කර්මය විපාක දෙනවා. දැන් බලන්න, දෛවඥයෙක් ළඟට ගිහිල්ලා කේන්දරේ බැලුවාම හරි මිනිස්සෙක් නම්, එයා ශාස්ත්‍රය දන්න කෙනෙක් නම් එයා කියනවා මේ කාලේ හොඳ නැහැ. මෙන්න මේ කාලේ සුබඵල දෙන කාලේ. දැන් මේ කාලේ හොඳ නැහැ කියලා කියන්නේ ඒ කාලේ එක්ක අසනීප, එක්ක යමක් හරියන්නේ නැහැ. මේ එක්ක හිතේ කලකිරීම, මෙවැනි දේවල් ඇති වෙනවා. එතකොට මේ මොකද්ද මේකෙන් කියන්නේ? මේ කියන්නේ පෙර කළ අකුසල කර්ම විපාක දෙන කාලය. ඒක තමයි අපල කාලය කියන්නේ. වෙන 아무තු දෙයක් නෙවෙයි. හොඳ කාලේ සුබඵල දෙන කාලය කියන්නේ පෙර කළ හොඳ කර්ම, යහපත් කර්ම, කුසල කර්ම විපාක දෙන කාලය. උනෝක තමයි තීරුම් ගන්න ඕන. එහෙනම් කර්මය අපේ ජීවිතයත් එක්ක කොච්චර බැඳිලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ චුල්ලකම විභංග සූත්‍රයේදී මේ පුද්ගලයන් අතර තියෙන විෂමතා, පුද්ගලයන් අතර තියෙන ප්‍රභේද, උස් පහත් බව, මේ සියල්ලටම කර්මය හේතු වන බව උන්වහන්සේ දේශනා කොට වදාළා. පුද්ගලයන් අතරේ දුප්පත්, සමහරු පොහොසත්, සමහරු කුලවන්තයි, සමහරු කුලහීනයි, සමහරු ප්‍රඥාවන්තයි, සමහරු මෝටයි, සමහරු පින්වතුනි දක්ෂතාවයේ ප්‍රදර්ශනය කරනවා. ඊටාම දක්ෂයි විවිධ විෂයන්, තම අදක්ෂයි. එහෙනම් මේවාට හේතුව කුමක්ද? බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේ පැහැදිලි කරනවා. මේවට හේතුව තමයි අපි කරන ලද
කර්මය. කර්මය කියන්නේ මොකක්ද? චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව තමයි කර්මය. ඒක කර්මපතයක් බවට පත් වෙනවා. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනාව මුල් කරගත්ත කායික වාචසික මානසික ක්‍රියා. එහෙනම් අපේ හිත තුල හැම වෙලාවෙම ලෝභ දේශ මෝහ තියෙනවා. අපි ප්‍රත්‍යඥයි නිසා. ලෝභ දේශ මෝහ තිබුණට කර්ම රැස් වෙන්නේ නැහැ. ඒ ලෝභ දේශ මෝහ මුල් වේ. සිතින් කයින් වචනයෙන් යම් ක්‍රියාවක් සිද්ධ කරයිද අන්න එතකොට තමයි කර්ම රැස් වෙන්නේ. ඒක නිසා තමයි චේතනාව කර්මය කිව්වේ. අර ලෝභය හිත යට තියෙනවා. ඒකට කියනවා අනුසය වශයෙන් තියෙනවා කියලා. ඒ ලෝභය උත්සන්න වෙලා ලෝභ සහගත චේතනාවක් ආවොත් අන්න කර්මයක්. කෙනෙක් නසන්න චේතනාවක් ආවොත් දේශය මුල් වෙලා කර්මයක්. කර්මඵල විශ්වාස නැහැ කියලා චේතනාවක් ආවොත් අන්න කර්මයක්. එතකොට මවට සලකල වැඩක් නැහැ කියලා චේතනාවක් ආවොත් අන්න කර්මයක්. එහෙනම් බලන්න පින්නතුනි, ඒ කර්මය කර්මපතයක් වෙනවා ක්‍රියාත්මක වෙනකොට. වචනයෙන් ක්‍රියාත්මක වෙනව කර්ම. බොරු කීම, කේලම් කීම, පරුස වචන, හිස් වචන කීම. කයින් ක්‍රියාත්මක වෙනවා අපේ කර්ම, ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර මේ ආදී කර්ම. එහෙනම් මෙන්න මේ කර්ම අපේ චේතනාව මුල් වී ක්‍රියාත්මක වෙනවා. පින්වතුනි, මේ කර්ම විපාක ඔබටත් මටත් මේ භවයේ විතරක් නෙවෙයි අපි දන්නෝ මොන භවයක උපත ලබන්න කියත් අපට කර්ම රැස් වෙනවා. ඒ කර්ම විපාක දෙනවා. රැස් වෙන කර්ම විපාක දෙනවා. ඒක තමයි සසරේ ස්වභාවය. එතකොට අපි මනුෂ්‍යත්වය ලබන්නේ, දේවත්වය ලබන්නේ, සතර අපායේ උපත ලබන්නේ, බ්‍රහ්ම ලෝකෙ උපත ලබන්නේ මේ කර්මානුරූපව. එක්කෝ අයහපත් කර්මයක් මුල් වෙලා සතර අපායට යනවා. එහෙම නැත්නම් යහපත් කර්මයක් මුල් වෙලා මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකවල සහ බ්‍රහ්ම ලෝකවල උපත ලබනවා. පින්වතුනි, මේ කර්මය විපාක දීම අපිත් එක්ක යන එක. දැන් බලන්න, මනෝ පුප්පංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනසාචේ පදුට්ටේන. මනස මුල් වෙලා, සිත මුල් වෙලා, පදුට්ටේන මනසා දූෂිත මනසෙන්. යම් කිසි ක්‍රියාවක් කළොත් ඒක කායික ක්‍රියාවක්ද වාචසික ක්‍රියාවක්ද ඒකේ විපාකය ඒකට එන්නේ දුක් ප්‍රතිවිපාක. ඒ දුක් ප්‍රතිවිපාක තමන් පසුපස ඇවිල්ලා විපාක දෙනවා. මේක තමයි ස්වභාවය. හොඳ කර්මයක් කළොත් මනසාචී පසන්නේන ප්‍රසන්න මනෝභාවයකින්. යහපත් ක්‍රියාවක් කළොත් කයින් හෝ වචනයෙන් එයත් අපේ පසුපස එනවා. ඒකට එන්නේ සැප ප්‍රතිවිපාක. ඒ සැප ප්‍රතිවිපාක ඇවිල්ලා අපට විපාක දෙනවා. මේක භවයේ රහත් උනත් පින්නතුනි මේ විපාකය ලැබෙනවා. එය අහෝසි නොවන්නේ නම්. මෙන්න මේක අපි වටහා ගන්න ඕන කාරණයක්. පින්වතුනි, බලන්න කර්මය අනුව පුද්ගලයා අතරේ ඇතිවන වෙනස්කම කෙබඳුද කියලා. ඒ කර්මය විපාක දීම බලන්න, රහත් උනත් අපට කර්ම කරලා තියෙනවා නම් ඒවා විපාක දෙනවා. අපිට හොඳම උදාහරණ දෙයක් ගන්න පුළුවන්. ඔබට එය හොඳින්ම පැහැදිලි, ඔබ දන්නවා. බලන්න පින්වතුනි, බුද්ධ කාලේ ස්වාමීන් වහන්සේලා අතර සිටි සීවලී මහරහතන් වහන්සේත් ලෝසක මහරහතන් වහන්සේත් අතර වෙනස. සීවලී මහරහතන් වහන්සේ කියලා කියන්නේ ලාභීන් අතර අග්‍රස්ථානයට පත්වෙච්ච හාමුදුරුවෝ. උන්වහන්සේ ගහක් ගලක් උඩ හිටියා. එහෙම නැත්තම් උන්වහන්සේ මහ මුහුදක හිටියත් කවතාවත් තානි වරදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඈත දුරක වඩිනවනම් අපිත් එක්ක සීවලිත් එනවද කියලා අහන සිරිතක් තිබුණා. මොකද
උන්වහන්සේට ඒ තරම් ලැබීමක් තිබුණා. ඒ ලැබෙන්නේ ඇයි? උන්වහන්සේ සංසාරයේ දන් දීපු නිසා. දානය ඒ තරම් මහත්ඵල මහානිසංසයි. බුදුරජාණන් වහන්සේම මතක් කරනවා. සිව්වනක් පිරිස හමුවේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් හමුවේ මතක් කරනවා. දානානිසංස මම වගේ ඔබත් දන්නවනම් ඔබ එක කෑම වේලක් ගන්නෙ නැහැ. ඔබේ කෑම වේලෙන් බත් මිටක් අන් අයට දන් නොදී කියලා. ඒ තරම් දානය ආනිසංසයි පින්නතුනි. එහෙනම් සීවලී මහරහතන් වහන්සේ සංසාරේ අන්න එච්චර දන් දුන්නා. ඔබේ ගෙදරත් සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරය දොරකොඩ උල්වස්ස උඩින් ගහලා තියෙනවා බෞද්ධ ගෙවල් වල. ඒක නරකක් නෙවෙයි, හොඳයි. හැබැයි ඔබේ අරමුණ මොකද්ද? ඔබේ අරමුණ තමයි සීවලී මහරහතන් වහන්සේට වාගේ අපටත් ලැබේවා. ඒ නිසා උදේට පහනක් දැල්වනෝ සමහරු හඳුන් කූරක් පත්තු කරනවා ලැබේවා කියලා. ලැබෙයිද පින්නතුනි? කවදාවත් නැහැ. සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරය දොරකොඩ ඔළුවස්සට උඩින් ගහලා තිබුණයි කියලා ඒක ගහන තියෙන එක හොඳයි, මහරහතන් වහන්සේගේ පින්තූරයක්. නමුත් ලැබෙන්න නම් ඔබට සීවලී මහරහතන් වහන්සේගේ ප්‍රතිපත්තිය ඔබ තුල තියෙන්න ඕන. මොකද්ද ප්‍රතිපත්තිය? දන් දීමයි. දන් දීමේ ප්‍රතිපත්තිය ඔබ තුල ඇති කරගත්තොත් තමයි ඔබට සංසාරේ ලැබෙන්නේ. දානං සබ්බත්ත සාධකං දානං සග්ගස්ස සෝපානං. දිව්‍ය ලෝකයට ඉනිමකක් වාගේ සියලු අර්ථ සිද්ධීන් සිදු කරන්නට තරම් සමත් උදාර පින්කමක්. අලෝභ අද්දේ සමූහ මුල් කරගෙන කුසල මූලික චේතනාවන් ඇතිව ඔබ දන් දෙනවා නම් සීවලී මහරහතන් වහන්සේට එහෙනම් ලාභීන් අතර අග්‍රස්ථානයට පත් වෙන්නට භාග්‍ය ලැබුණේ උන්වහන්සේ එතරම්ම සංසාරේ දන් දුන්නු නිසා. අන්න බලන්න, යහපත් කර්මයක් කළොත් යහපත් ප්‍රතිවිපාකයක් තමන්ගේ පසුපස ඇවිල්ලා හේවණැල්ල වාගේ එය සැප විපාක දෙනවා. නමුත් බලන්න, රහත් වෙන්න භාග්‍ය තිබිච්ච ලෝසක මහරහතන් වහන්සේ හැමදාම පිණ්ඩපාතේ වඩිනවා. හැබැයි කවදාවත් පිණ්ඩපාතේ ලැබෙන්නේ නැහැ. සදහැවතුන්ට පේන්නේ ලෝසක මහරහතන් වහන්සේගේ පාත්‍රය පිරීලා වගේ. ඉතින් කොහොමද බෙදන්නේ? ඉතින් ඒ නිසා දානි ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ හැමදාම පන්සලට වඩින්නේ හිස් පාත්‍රයෙන්. අනිත් හාමුදුරුවරුන්ට ලැබිච්ච පිණ්ඩපාතෙන් තමයි දානි පිළිගන්වන්නේ ලෝසක මහරහතන් වහන්සේට. බලන්න පින්නතුනි, දීම හා නොදීම අතරේ වෙනස. දන් දීම, දන් නොදීම. රහත් වෙන්න භාග්‍ය තිබුණා, හැබැයි පිණ්ඩපාතෙ ලැබෙන්නේ නැහැ. මෙවැනි ස්වභාවයක් අපට පේන්න තියෙනවා පින්නතුනි. ඕක තමයි ඇත්ත. බලන්න, සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා කියලා කියන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. සරියුත් හාමුදුරුවන්ට ශාසනයේ ලැබුණ ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානය සහ ධර්ම සේනාපති තනතුර. ධම්සෙනවේ ඒ තරම් ධර්මය දන්න, ධර්මය දේශනා කරන්නට සමත් උතුමෙක්. බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ විශ්වාසයකින් කටයුතු කළේ. උන්වහන්සේ ගමකට වැඩියොත් බුදුරජාණන් වහන්සේ පූර්ණ විශ්වාසයේ තිබ්බා. ආයෙත් මම ඒ ගම ගැන හොයලා බලන්න ඕන නෑ. මොකද උන්වහන්සේ කාර්ය සිද්ධ කරනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන ධර්ම දේශනාවක උන්වහන්සේ කතා කරලා කියනෝ සරියුත් හාමුදුරන්ට මට දැන් සරියුත් මහන්සියක් දැනෙනවා මේ ධර්ම දේශනාව ඉතුරු කොටස කරන්න කියලා.
බලන්න පින්නතුනි බුදුමුවින් පිට වෙන බුද්ධ වචන ඒ ධර්මයම දේශනා වෙන්න ඕන ඉතුරු කොටසේදී. ඒ දේශනාව කරන්න සමත් වුණා සරියුත් මහරහතන් වහන්සේ. ඒකයි උන්වහන්සේට කතා කරලා කියන්නේ. සරියුත් හාමුදුරුවෝ සලකන්නේ ශාසනීය අම්මා වාගේ. මුගලන් හාමුදුරුවෝ සලකන්නේ තාත්තා වගේ. මුගලන් හාමුදුරුවන්ට ලැබුණා 이르දිමත් උන්නතරග්‍රස්ථාන 이르දි ප්‍රාතිහාර්ය පාන්න. ඒ තරම් දක්ෂෙක් සමතෙක් නෑ. සරියුත් හාමුදුරුවොත් මුගලන් හාමුදුරුවොත් අප්‍රමාණ කාර්යභාරයක් සිද්ධ කළා. සරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේට පුළුවන් 이르දියෙන් പ്രേත ලෝකයට යන්න. പ്രേත ලෝකයට ගිහිල්ලා പ്രേත ලෝකේ പ്രേතයොත් එක්ක කතා කරලා මොන පාප කර්ම කරලාද මේ പ്രേත ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ කියලා ඔවුන් සමග කතා කරලා ඒ තොරතුරු දැනගෙන දිව්‍ය ලෝකයට 이르දියෙන් වැඩම කළා. චාතුරු මහරජකේ තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාන රතිය පරිනිම්මිත වසවර්ති. මේ දිව්‍ය ලෝකවල ඒ දෙවියෝ මොන පින්කම් කරලාද දිව්‍ය ලෝකයට ඇවිල්ලා තියෙන්නේ කියලා ඒවත් දැනගෙන මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා මිනිස්සුන්ට ඇත්ත තොරතුරු ප්‍රකාශ කරමින් නරක අයහපත් පාප කර්ම කළොත් මෙන්න මේ පාප කර්ම නිසා තමයි പ്രേත ලෝකේ ඉපදිලා තියෙන්නේ. නිරේ ඉපදිලා තියෙන්නේ. තිරිසන් ලෝකෙ ඉපදිලා තියෙන්නේ. මෙන්න මේ පව් වැඩ කරපු නිසා, මේ පාප කර්ම කරපු නිසා. මෙන්න මේ පින් කරපු නිසා තමයි දිව්‍ය ලෝකේ උපත ලැබලා තියෙන්නේ. දෙවියන් අතර මෙන්න මේ පින්කම් තමයි කරලා තියෙන්නේ. ඒ නිසා මේ දේවත්වයක් ලබන්න දිව්‍යාංගනාවක් වෙන්න දෙවියෙක් වෙන්න වාසනාව ලැබුණා කියලා. පින්වතුනි මෙහිම ධර්මයේ දේශනා කරනකොට මිනිස්සු ಭಾರತೀಯ ජනතාව මුගලන් මහරහතන් වහන්සේ වටා දසදහස් ගණනින් එක්රොක් වෙන්න පටන් ගත්තා. ධර්මයට සම්බන්ධ වුණා, බෞද්ධ වුණා. ඒ අනුව ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගත්තා. මෙය දැක්ක අන්‍ය තීර්ථකයන්ට ඉවසන්න බැරි වුණා. මොකද කළේ? අන්‍ය තීර්ථකයෝ මැර පිරිසක් ගෙන්නවගෙන ඔවුන්ට අල්ලස් දීලා මුගලන් මහරහතන් වහන්සේ නිසා අපට වෙලා තියෙන්නේ මහා භාග්‍යයක්. අපට තියෙන ලාභ සත්කාර සියල්ල නැති වෙනවා. අපේ අනුගාමිකයෝ බෞද්ධ වෙනවා. ඒ නිසා මුගලන් හාමුදුරුවන්ව මරන්න ඕන. අර මැර පිරිසට අල්ලස් දීලා උන්වහන්සේ සොයාගෙන ඒ කටයුත්ත කරන්න කියලා එව්වා. මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ කුටියේ භාවනානුයෝගීව වැඩ ඉන්නවා. හොරු කුටිය වට කළා. මේ දැක්ක 이르දියෙන්ම දැක්ක මුගලන් මහරහතන් වහන්සේ ඒ පාප කර්මයට හොරුන්ට අහු වෙන්න ඉඩ නොදී 이르දි බලයෙන් යතුරු සිදුරෙන් වහලා තිබුණු දොරේ යතුරු සිදුරෙන් වෙනත් ප්‍රදේශයකට වැඩම කළා. දෙවනි දවසෙත් මේ අය මේ හොර කල්ලිය ඇවිල්ලා නැවතත් රැකවල්ලාගෙන ඉන්නවා. මොකද අල්ලස් අරගෙනනේ මුගලන් හාමුදුරුවන්ව ඝාතනය කරන්න. උන්වහන්සේගේ කුටිය වටා මෙහෙම එක්රොක් වෙනකොට එදත් දැක්ක මේ සිද්ධිය දැකලා මුගලන් මහරහතන් වහන්සේ වහලේ කුළු අතරින් 이르දියෙන් වෙනත් ස්ථානයකට වැඩම කළා. තුන්වෙනි දවසෙත් මේ හොර කල්ලිය ඇවිල්ලා කුටිය වටලා මුගලන් හාමුදුරුවන්ව ඝාතනය කරන්න ඉන්නව බලාගෙන. මුගලන් හාමුදුරුවෝ බැලුව අතීතය. ඇයි මේ හොර කල්ලියක් මැර කල්ලියක් මගේ පස්සේ මෙන්නේ? මම මොකද්ද සංසාරේ කරපු පාප කර්මය? බලනකොට සසර එක් ආත්මයක තමන්ගේ අම්මා තාත්තට පහර දීලා තියෙනවා. පසුවේ අම්මා තාත්තා මිය ගිහිල්ලා තියෙන්නේ ඒකෙන්මයි. මෙන්න මේ පාප කර්මය සංසාරයේ දුක් විඳලා මේ අවසන් භවයේ තව කොටසක් තියෙනවා විපාක දෙන්න. අන්න ඒක විපාක දෙන්න තමයි මේ තියෙන්නේ. එය දැක්ක ඒන් බේරෙන්න බෑ කියලා දැක්ක මුගලන් මහරහතන් වහන්සේ අර හොරු ඉදිරියට නැත්තම් මැරකල්ලිය ඉදිරියට
දොර ඇරගෙන එළියට ආවා. අර මැර කල්ලිය මොකද කරේ? පහර දෙන්න පටන් ගත්තා. ඇට පොඩි වෙනකන් පහර දුන්නා. ඉලාට කැඩුනා. නැගිටින්න බැරි වුණා. හොරු කල්ලිය හිතුවේ දැන් මලා මහරහතන් වහන්සේ මිය ගියා. ඒ නිසා දැන් අපි යමු කියලා උන් ගියා. පින්නතුනි, සතර ඉද්ධිපාද වඩපු මහරහතන් වහන්සේ කෙනෙක් එහෙම මරන්න බෑ. ඡන්ද චිත්ත විරිය විමර්ශා. උන්වහන්සේට පුළුවන් ආයුෂ කැමැති තරමක් කල්පයක් වැඩෙන්න. බුදුහාමුදුරුවොත් මේ සතර ඉද්ධිපාද වඩපු උතුමෙක්. ඒ නිසා මුගලන් හාමුදුරුවෝ නැවතත් ප්‍රකෘති තත්ත්වයටපත් වුණා. ගියා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න. වැඳ නමස්කාර කළ පැත්තකින් පසකින් වාඩි වෙලා සියලු සිද්ධීන් බුදුහාමුදුරන්ට සැලකලා. බුදුරජාණන් වහන්සේ මට ඒ කර්මය විපාක දීමක් වුණේ. දැන් මට පිරිනිවන් පෑමට අවශ්‍යයි. ඒ නිසා මට අවසර දෙන්න කිව්වා. බුදුහාමුදුරුවෝ මුගලන් මහරහතන් වහන්සේට කියනවා, අනේ පුතේ, පිරිනිවන් පාන්න කලින් බණපදයක් කියන්න. බුදුහාමුදුරුවන්ගේ ඉල්ලීම පරිදි ධර්මයේ දේශනා කළා. බුදුහාමුදුරුවන්ට අහගෙන ඉන්න. තාත්ත කෙනෙක් පුතෙකුට කියනවා වාගේ. බලන්න පින්නතුනි. ඒ අනුව මුගලන් මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරලා බුදුහාමුදුරුවන්ගේ අවසරය පරිදි ගිහිල්ලා පිරිනිවන් පෑවා. පින්නතුනි, අර හොර කල්ලියටත් විපාක ලැබුණා. මුගලන් හාමුදුරුවන්ගේ කර්මය ගෙවුණා. අර මැරයින්ගේ කර්ම රැස් වුණා. ඒ වෙනකොට මගදී පාලකයා වුණේ අජාසත් රජුරෝ. ඔහු බෞද්ධයෙක්. ඒ නිසා ඔහුගේ ග්‍රහණයට නැත්තම් ඔහු දැනගත්තා මේ හොර කල්ලි අත්අඩංගුවට ගත්ත වහම ඔවුන්ට දිය යුතු උපරිම දඬුවම් දුන්නා. අන්න බලන්න, කර්මය රැස් වෙනවා, කර්මය ගෙවෙනවා. එහෙනම් අපිට පැහැදිලි වෙනවා අපි කර්මයක් කරලා තියෙනවා නම් සමහර සුළු කර්ම අපට වෙනස් කරගන්න පුළුවන් වුණත් බරපතල ගරුක කර්ම ගණයට වැටෙන කර්ම අපිට වෙනස් කරන්න බෑ. කුසල ගරුක කර්මයක් තියෙනවා, අකුසල ගරුක කර්මයක් තියෙනවා. ඒ නිසා මේ ගරුක කර්ම පින්වතුනි අපට විපාක දෙනවා. දැන් අටමහා පින්කම් අතරට ගැනෙන පින්කම් තියෙනවා. කටින පූජාව, අටපිරිකර පූජාව, සංඝගත දක්ෂිනාව, ආවාස ගෙවල් තනවා පූජා කිරීම, දහම් පොත්පත් කරවා පූජා කිරීම, කෙත්වතු පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා, චෛත්‍ය, බෝධි ප්‍රාකාර, බෝධි මල්, ධර්මශාලා, විහාර මන්දිර ඉදි කරවා පූජා කිරීම ආදී අටමහා පින්කම් තියෙනවා. ඒවා කුසල ගරුක කර්ම. ආනන්තරීය පාප කර්ම තියෙනවා, අකුසල ගරුක කර්ම. එනිසා මේවා මොනම ක්‍රමයකින්වත් වෙනස් කරන්න බෑ. මේවා අනිවාර්යෙන් අපට විපාක දෙනවා. ඒ නිසා එහෙත් සුළු කර්ම අපට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසායි අපි බෝධි පූජා, බුද්ධ පූජා, අටවිසි බුද්ධ පූජා, දානමය පින්කම්, සීලමය වැඩසටහන්, භාවනාමය ප්‍රතිපත්ති පුරනකොට කර්මය වෙනස් වෙන්නේ. නමුත් අපට කර්ම විපාක කියන එක ලැබෙනවා. බලන්න, බුදුරජාණන් වහන්සේටත් විවිධ අසනීප හැදුනා. එක අවස්ථාවක වාත රෝගයක් හැදුනා. තවත් අවස්ථාවක බඩේ අමාරුවක්, කොන්දේ අමාරුවක්, හිස කැක්කුමක් හැදුනා. බලන්න සංසාරේ කර්ම විපාක. මේක තමයි ලෝකේ යථාර්ථය. පින්වතුනි, බලන්න ලෝසක මහරහතන් වහන්සේ. ලෝසක මහරහතන් වහන්සේ ස්වභාවය දැන් ඔබට අපි කිව්වා. ඒත් අර කර්ම විපාකයක්.
මුගලන් මහරහතන් වහන්සේ කර්ම විපාකයක්. හොඳ කර්ම විපාකයක් තමයි සීවලී මහරහතන් වහන්සේ. බලන්න පින්නතුනි දාරුචීරිය. දාරුචීරිය කියලා කියන්නේ ඉන්දියාවේ බුද්ධ කාලේ එක වෙළඳ පිරිසක් නැවකින් වෙනත් දිවයිනයකට වෙළඳාමේ යද්දී කුණාට්ටුවකට අහු වෙලා නැව මූදුපත් වුණා. බොහෝ පිරිසක් මිය ගියා. එහි එක පුද්ගලයෙක් අර කැඩිච්ච නැවේ ලී කොටයක් අල්ලගෙන පුළුවන් උත්සාහයක් ගත්තා ජීවිතේ බේරගන්න. ඒ වෙලාවේ තද හුළඟකුත් තියෙනවා කුණාටුවේ අවසානයේ මේ හුළඟට ගහගෙන මේ පුජ්‍යලේ අර කොටෙත් එක්ක ආව වෙරළේ. මේ වෙරළට ගසාගෙන ආවහම බොහොම අමාරුයි. ඇඳිවතත් නැහැ. ලුණු වතුර පෙවිලා හරිම වෙහෙස කරයි. වෙරළට ආපු මේ පුද්ගලයා ගහගෙන බොහොම අමාරුවෙන් කොටේ අතහැරලා බඩ ගාගෙන වගේ ඇවිල්ලා වතුර නැති තැනක හාන්සි වුණා. දැඩි ක්ලාන්ත ගතියක්. සෑහෙන වෙලාවක් එහෙම ඉඳලා දැන් කන්න යමක් එකතු කරගන්න ඕන. පස්සේ නැගිටලා අමාරුවෙන් කන්න යමක් හොයාගන්න ඕන. ළඟ තියෙන කැලෑවක්. ඒ කැලෑවට අමාරුවෙන් ගියා. ගස්වල තිබිච්ච පොඩි ගෙඩි වර්ග පළතුරු හැටියට ආහාරයට ගත්තා. පොඩ ශරීරයට ප්‍රාණවත් බවක් ආවා. දවස ගෙවෙත්ම ඔහුගේ වෙහෙසකර බව ටික අඩු වෙලා මේ පළතුරු වලින් පළවැල වලින් කුසගින්න නිවා ගන්නවා. එකතු වෙච්ච වතුර තැන් වල කැලේ තියෙනවා ඒවා පානීය කරනවා. අඳින්න ඇඳුමක් නැහැ. ඒ නිසා කොලාතු වලින් ඇඳගෙන යමක් හරියන්නේ කොළ ටික හැලිලා යනවා. ඒ නිසා ගස්වල විශාල ගස්වල තියෙන පතුරු දර පතුරු එකතු කරගත්තා. වැලක් අරගෙන ගැට ගහලා විලිවසා ගැනීම සඳහා ඉනේ බැඳගත්තා. මේක තමයි ඇඳුම. ඒ නිසා ඔහුට නමක් තිබ්බා දාරුචීරිය. දර වලින් සකස් කරගත්ත ඇඳුමක් ඇඳගෙන හිටිය නිසා තමයි මෙහෙම නමක් හැදුනේ. දැන් මෙහෙම කාලේ ඉක්මී යනවා. කැලේට වෙලා ඉන්නවා. රාත්‍රියට සතුන්ගෙන් බේරෙන්න ගහකට නගිනවා. දවල් දවසේ නැවතත් බිමට බැහැලා පළතුරු ටිකක් හොයාගෙන කාලා කැලේටම වෙලා ඉන්නවා. දැන් මෙහෙම යනකොට සති ගණන් මාස ගණන් කොණ්ඩේ වැවිලා රැවුල වැවිලා. මිනිස්සු ඒ අතරේ කැලේට එනවා දර කඩන්න. පළවැල නෙලන්න. මිනිස්සු දැක්ක මිනිස්සෙක් ඉන්නවා. ගලක් උඩ වාඩි වෙලා. හිතුව භාවනානුයෝගීව ඉන්න කෙනෙක්. තාපසෙක්. රහතන් වහන්සේ කෙනෙක්ද දන්නේ නැහැ. කියලා ඔහු දැකලා පැහැදුනා. ගෙදර ගිහිල්ලා කෑම ටිකක් හදාගෙන ඇවිල්ලා සමහර අය ළඟට ගියේ නැහැ. ඈතින් තියලා හැංගිලා බලාගෙන හිටියා. අර පුද්ගලයා දැක්කා කෑම තමයි මට තමයි ඔය ගේන්නේ නැත්තේ. ගිහිල්ලා කෑම ටික තමන්ගේ හදාගත්ත කොළ වලින් හදාගත්ත භාජනයක දාගෙන අරගෙන ගියා. ඒක කෑම කනවා බොහොම දැන් හොඳයි. ඇඟත් පුෂ්ටිමත්. පළවැල කනවා කෑමත් හම්බ වෙනවා. වතුරත් හම්බ වෙනවා. එන මිනිස්සු කල්පනා කළා මෙයා නම් රහතන් වහන්සේ කෙනෙක්ම වෙන්නේ නැති. ඒ නිසා කෑම නිතිපතා එන්න පටන් ගත්තා. කෑම දීලා වැඳලත් යනවා. මේක මේ විදියට සිද්ධ වුණා. මෙහිම සිද්ධ වෙද්දී පින්නතුනි ඔහුත් කල්පනා කරනවා මේ මිනිස්සු මෙච්චර ගරු කරන්නේ මට වඳින්නේ පුදන්නේ ඇත්තටම මම රහත් වෙන්නේ නැති. වැරදි අවබෝධයක් ආවා. ඔහුත් රංගපාන්න පටන් ගත්ත රහතන් වහන්සේ කෙනෙක් හැටියට. සමහර වර්තමානෙත් ඉන්නේ මේ වගේ රහතන් වහන්සේලා රංගපාන. අන්න ඒ වගේ රහතන් වහන්සේ කෙනෙක් හැටියට රංගපාන්න පටන් ගත්තා. ඒ කාලේ නම්
මෙහෙම ඉන්නකොට කවුරු හරි පිහිට වුණා. අද කාලේ එහෙම පිහිට වෙන්න හරි වැරද්ද කියලා දෙන්න විදියක් නැහැ. පිළිගන්නේ නැහැ. Taman සියල්ල දන්නා විදියට තමයි කටයුතු කරන්නේ සමහර උදවිය. ගිහි පැවිදි දෙපාර්ශවෙම අය ඉන්නව මෙහෙම. සමහර බුදු වෙච්ච අයත් ඉන්නවා. සමහර මාර්ගඵල ලැබුපා ඉන්නවා. මේ වගේ මිත්‍යාවට අහු වෙච්ච අය ඉන්නවා. ඒ නිසා මේ දාරුචීරියට එදා තමන්ගේ පැරණි භවයක යාළුවෙක් හිටිය දේවත්වයක් ලැබපු. මේ දෙවියෝ දැක්ක තමන්ගේ යාළුව වැරදි මගක යන්නේ. වැරදි අවබෝධයක් තියෙනවා. ඔහු රහත් වෙලා කියලා හිතාගෙන ඉන්නවා. ඔහු ළඟට ආව මිනිස් වේශයක් අරගෙන ඇවිල්ලා කිව්වා මං ඔබේ මෙහෙම පැරණි යාළුවෙක්. මං දැනට දෙව්ලොව ඉන්නේ. ඔබ රහත් වෙලා නැහැ. ඔබ මේ මිත්‍යාවකට යට වෙලා තියෙන්නේ. ඒ නිසා ඔය මිත්‍යාවට අහු වෙන්න එපා. ඔබ මිනිස්සු රවට ඉන්න එපා. අන්න නියම රහතන් වහන්සේ ඉන්න සවැත් නුවර ජේතවනාරාමේ. අන්න එහි ගිහිල්ලා මුණ ගැහෙන්න මමත් යන්න උදව් කරන්නම්. ඒ අවස්ථාවේදී අර භවයේ යාළුවෙක්ව සිටි දෙවියන් මේ දාරුචීරියට බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ජේතවනාරාමයට යන්න මඟ පෙන්වීමක් කළා. කොතරම් දුර වුණත් දෙවියන්ගේ සහාය ඇතිව ජේතවනාරාමයට එක රැයකින් ගමන් කරන්නට හැකියාව ලැබුණා. දාරුචීරිය ජේතවනාරාමයට ගියා. පළමුව හාමුදුරුවරු මුණ ගැහුණේ. උන්වහන්සේලාගෙන් විමසුව බුදුරජාණන් වහන්සේ පිළිබඳව. බුදුරජාණන් වහන්සේ අලුයම පිණ්ඩපාතේ වැඩම කරලා. කොහෙටද කියලා දැනගෙන ඇතුළු නුවරට වැඩම කර ඇති බව දැනගෙන මොකද කළේ? ගියා දාරුචීරිය බුදුහාමුදුරුව හොයාගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වැඳ වැටිලා අනේ ස්වාමීනි මට බණපදයක් කියන්න කියලා ඉල්ලීමක් කළා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කිව්වා දැන් බණ කියන වෙලාව නෙවෙයි. දැන් මේ වෙලාව පිණ්ඩපාතේ වඩින වෙලාව. ඒ නිසා පිණ්ඩපාතේ අනේ ස්වාමීනි එහෙම කියන්න එපා. මට බණපදයක් කියන්න කියලා නැවත බැගෑපත්ව ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ කෙටි බණපදයක් දේශනා කළා. මොකද දේශනා කළ බණපදය? දාරුචීරිය එහෙනම් මෙන්න මේ ගැන හිතන්න. යමක් දැක්කොත් දැක්කා විතරයි කියලා හිතන්න. යමක් ඇසුනොත් ඇසුනා විතරයි කියලා හිතන්න. මෙන්න මේ බණපදයේ ඇසූ දාරුචීරිය සත්‍ය පිපාසාවෙන් හිටි කෙනෙක්. ඒ බණපදයේම කමටහනක් කරගත්තා. ඒක හිතුවා ඒ වෙලාවෙම කෙලෙස් නසා රහත් වුණා. දැන් රහතන් වහන්සේ. නමුත් මේ රහතන් වහන්සේට බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව ලබා දුන්නේ නැහැ. ඔහුට කිව්වා ඒකට කුසල ශක්තිය මදි නිසා පුණ්‍ය ශක්තිය මදි නිසා සිවුරු පිරිකර හොයාගෙන එන්න කියලා. අවසානයේ දාරුචීරිය රහතන් වහන්සේ සිවුරු පිරිකර හොයාගෙන යන්න පිටත් වුණා. මේ යන මග වැස්සියක් එදාම පැටවෙක් ලැබිලා. පැය කීපයයි. දාරුචීරිය රහතන් වහන්සේ එතනින් වඩිනවා. වැස්සිය හිතුවේ මේ පැටියට හානියක් කරන්න කියලා එක පාරට වේගෙන් දුවලා ඇවිල්ලා මේ රහතන් වහන්සේට ඇන්නා. රහතන් වහන්සේ එතනම පිරිනිවන් පෑවා. අන්න බලන්න පින්වතුනි කර්මයේ නැහැටි. රහතන් වහන්සේ කෙනෙක්. නමුත් තිරිසනෙකුගෙන් ඇනුම් කාලා තමයි පිරිනිවන් පාන්න සිද්ධ වුණේ. රහත් වෙන්න වාග්ය උන්වහන්සේට තිබුණා. දාරුචීරියට රහත් වීමේ වාග්ය තිබුණා. රහත් වීමේ වාග්ය තිබුණත් ඒ භික්ෂු පැවිදි උපසම්පදාව ලබා ගන්න වාග්යක් තිබුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි. සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙක් පිරිනිවන් පාන විදියට
පිරිනිවන් පාන්න හැකියාව ලැබුණෙත් නැහැ. නමුත් උන්වහන්සේගේ භවය කොහොමත් අවසන්. නමුත් බලන්න කර්මයක් විපාක දෙන්න තියෙනවා නම් ඒක වළක්වන්න බැරි නම් ඒ කර්මය විපාක දෙනවා. රහත් උනත් විපාක දෙනවා. ඒ නිසා පින්වතුනි අපි කරනු ලබන කර්ම අපේ පසුපස එනවා. අපේ පසුපස ඇවිල්ලා අපට විපාක දෙනවා. කුසල කර්මය විපාක දීලා තමන්ගේ යාළු භවයේ යාළු දෙවියෙක් ඇවිල්ලා මඟ පෙන්වලා නියම රැවටිලා හිටිය ඔහුට නියම රහතන් වහන්සේ කෙනෙක් බවට පරිවර්තනය වෙන්නට අවස්ථාව ලබා දුන්නා. ඒ නිසා මෙතෙක් කල సంతానගතව තිබිච්ච කෙලෙස් දුරු කරලා සසර දුක නිමා කොට අමා මහ නිවනින් සැනසුණා. එහෙත් පෙර කර්මයක් විපාක දීලා අර වැස්සියකකින් ඇනුම් කාලා තමයි පිරිනිවන් පාන්න සිද්ධ වුණේ. එහෙනම් පින්වතුනි මේ අපි අතරේ වෙනස්කම් වලටත් අපේ උපතටත් අපේ මරණයටත් සමහර රෝගවලටත් බලපාන්නේ කර්මයයි. ඒ නිසා කර්මයෙන් තමයි අපි බෙදන්නේ. කම්මං සත්‍යේ විභජති. කර්මයෙන් තමයි සත්වයා බෙදන්නේ. යදිදං හීන පනීතතාය. හීනහා පනීත වශයෙන් ප්‍රනීත වශයෙන් උසස් වශයෙන්. මේක තේරුම් අරගෙන පුළුවන් තරම් අයහපත් පාප අකුසල කර්ම වලින් වෙන් වෙලා යහපත් කර්මවල නියැලෙමින් මෙලොව ජීවිතේ වාසනාවන්ත කරගෙන පරලොවත් යහපත් කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට ප්‍රාර්ථනා කරමු. පින්වතුනි අද මේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කළේ ප්‍රියංකා දියණිය සමන් පුතා සහ සත්‍යා මිත්මා මිනිබිරිය ඇතුළු පින්වත් පිරිසයි. මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ තමයි මැයි මාස 27 වන දින 87 වන ජන්මදිනයේ සමරන විජේදාස ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත් ධර්මාවබෝධය පිණිස මේ උතුම් ධර්ම දානමය පින්කමද හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීමත්. ඒ ප්‍රාර්ථනා සියල්ලම ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. සෙසු අරමුණු අතරේ තියෙනවා උපාලි පියාණන් විමලාවතී මෑණියන් ඇතුළු අනන්ත සංසාරගත ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින මාළනී මෑණියන් ඇතුළු සියලුම සහෝදර සහෝදරියන්ටත් ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී බව ලැබේවා. ගයාන් දුෂ්‍යන්ත මහතා ඇතුළු පවුලේ සැමටත් වස්සාන ධර්මදේශනා කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම මේ පින්වතුන්ගේ තවත් අරමුණක්. බණ ඇසූ ලක්වැසි ලෝවැසි සැමට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම මේ කුසලය හේතු වාසනා වේවා. මගේ රටට ත්‍රිවිධ රත්නයේ අනන්ත වූ ආශිර්වාදය හා සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබී මේ ව්‍යසන දුරු වී යහපත් කාලයක් උදා වීම පිණිස මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මැයි මාස 27 වන දින 87 වන ජන්මදිනයේ සමරන විජේදාස
ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතා වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ප්‍රියංකා දියණිය, සමන් පුතා සහ සත්‍යා මෙත්මා මිනිපිරිය ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසුව ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසුව ඔබ සැමට තෙරුවන් සරණයි. 0.71 8යි 57යි 57යි 13 0.71 8යි 57යි 57යි 13 වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා